හරි ළමයි අපි අද අලුත් කොටසක් කතා කරනවා දේපල පිරියුතු උපකරණ ප්‍රත්‍යාගරණය. මේ නම ඔයා අහලා ඇති ප්‍රත්‍යාගරණය කියන එක රීවැලුවේෂන් කියලා අපි ඉංග්‍රීසියෙන් කියන්නේ ඔකට. හරි මෙතනදී ඔයාට සාමාන්‍යයෙන් මම මුලින්ම පේපර් එකේ සමහරක් වෙලාවට අහන ප්‍රශ්නයක් අහන්නම්. අය අපෙන් අහනවා දේපල පිරියතු උපකරණ ප්‍රත්‍යාගණනයේදී ආරක්ෂාවන ගිණුම් කරන සංකල්පය කුමක්ද? සංකල්ප නෙවෙයි ආරක්ෂාවන ගිණුම් කරන තොරතුරු වල මූලික ගුණාත්මක ගති ලක්ෂණය කුමක්ද? අය අහනවා කඩවන මූලික ගුණාත්මක ගති ලක්ෂණය කුමක්ද? ඔන්න ඔය ප්‍රශ්නය අහනවා ප්‍රත්‍යාගණනය සම්බන්ධ. මොකක්ද? ඒ කියන්නේ දේපල පිරියුතු උපකරණයක් ප්‍රත්‍යාගණනය කෙරුවහම කඩ වෙන්නේ මේ කඩවන මූලික ගුණාත්මක ගති ලක්ෂණය මොකක්ද? දේපල පිරියුතු උපකරණය ප්‍රත්‍යාගණනය කළාම ආරක්ෂා වන මූලික ගුණාත්මක ගති ලක්ෂණය කුමක්ද කියලා අපෙන් සමහරක් වෙලාවට විභාගෙදි ප්‍රශ්නයක් අහනවා. හරි මේ අවස්ථාවේදී අපිට දෙන්න තියෙන උත්තරය තමයි මම ඉස්සල්ලාම ඔයාලට දේපල පිරියුතු උපකරණ ප්‍රත්‍යාගණනයක් කියන්නේ මොකක්ද කියලා කියන්නම්. ප්‍රත්‍යාගණනයක් කියන්නේ ඔයා දන්නවා ළමයි දේපල පිරියුතු උපකරණයක් මිලදී ගත්තට පස්සේ අපි ප්‍රථම වතාවට දේපල පිරියත උපකරණ ප්‍රථම වතාවට ළමයි අගය කරන්න ඕන අනිවාර්යෙන්ම පිරිවැය අගයට. ඒක අනිවාර්යයි. පිරිවැය අගයට. එතකොට පිරිවැය අගයට මයින්ඩ උපකාරී වෙන්නේ ඓතිහාසික පිරිවැය සංකල්පය. එතකොට මේ දේපල පිරියුතු උපකරණයක් අපි ප්‍රථම වතාවට අගය කරද්දී නැත්නම් මූලික මිනුම්කරණයේදී පිරිවැයට බයින්න ඕනේ. ඊට පස්සේ අපිට ඕනනම් අවශ්‍ය නම් පිරිවැය හරි ප්‍රත්‍යාගණන ආකෘතියට හරි දෙවනුව මයින්න පුළුවන් කියලා අපි ඉගෙනගෙන තියෙනවා. එතකොට ප්‍රත්‍යාගණනය කියන්නේ මොකක්ද කියලා කිව්වොත් දැන් අපි ළමයි වත්කම් ප්‍රථම වතාවට පොත්වල ලියාගන්නේ අදාළ පිරිවැයගේටනේ. එතකොට හිතන්නකො මීට අවුරුදු 100කට කලින් මම උදාහරණයක් කියන්නේ මීට අවුරුදු 100කට කලින් රුපියල් 1000ක් ගෙවලා අපි ඉඩමක් අත්පත් කරගත්ත කියලා හිතන්න. එතකොට ඓතිහාසික පිරිවැය සංකල්පයට අනුව නම් අපි අදත් පොත්වල ඉඩම පෙන්වන්න ඕන රුපියල් 1000ට. හේතුව මීට අවුරුදු 100කට කලින් අපි ඉඩම අත්පත් කරගත්තේ රුපියල් 1000කට නම් ඉඩම දැනුත් පෙන්වන්න ඕන ඓතිහාසික පිරිවැය සංකල්පයට පොත්වල කීයද රුපියල් 1000කට. නමුත් ළමයි මීට අවුරුදු 100කට කලින් ගත්තු ඉඩමේ දැන් වටිනාකම රුපියල් 100යි මේ 2021 කියන අවුරුද්ද වෙද්දී මේ ඉඩම රුපියල් ලක්ෂ 10ක් වටිනවා කියලා හිතන්නකො ආසන්න වශයෙන්. එතකොට ළමයි අපි ඉඩමේ අගේ විදිහට 1000 පෙන්වන්නේ නැතුව මෙන්න මේ මිලියනය පෙන්නනවා නම් අන්න ඒකට තමයි කියන්නේ ප්‍රත්‍යාගණනයක් කරනවා කියලා. එතකොට ප්‍රත්‍යාගණනයකදී සිද්ධ වෙන්නේ ළමයි දේපල පිරියුතු උපකරණයේ සාධාරණ එහෙම නැත්නම් දැන් සත්‍ය වටිනාකම වෙළඳපොළ වටිනාකමට වත්කමේ ශේෂය ගේන එක. ඒකට තමයි ප්‍රත්‍යාගණනයක් කියලා කියන්නේ. එතකොට ප්‍රත්‍යාගණනයේදී ළමයි බිඳ වැටෙනවා ඓතිහාසික පිරිවැය කියන සංකල්පය. මම මේ සංකල්පය ගැන කිව්වේ බිඳ වැටෙන්නේ මොකක්ද? ඓතිහාසික පිරිවැය කියන මෙන්න මේ සංකල්පය ළමයි උල්ලංඝනය වෙනවා. මෙයා උල්ලංඝනය වෙලා තමා ප්‍රත්‍යාගණනයක් සිද්ධ වෙන්නේ.
අපෙන් දැන් අහන්නේ උල්ලංඝනය වෙන ළමයි සංකල්පය නෙමේ උල්ලංඝනය වෙන මූලික ගුණාත්මක ගති ලක්ෂණය කුමක්ද කියලා. එතකොට මූලික ගුණාත්මක ගති ලක්ෂණ අපේ accounting වලදී අපි ඉගෙන ගන්නවා දෙකක් තියෙනවා. ගුණාත්මක ගති ලක්ෂණ කිව්වොත් මම ඔයාලට මෙහෙම කියන්නම්කෝ. මූලික ගුණාත්මක ගති ලක්ෂණ දෙකයි. ගුණාත්මක ගති ලක්ෂණ අපිට කොටස් දෙකකට කඩන්න පුළුවන්. එකක් මූලික ගුණාත්මක ගති ලක්ෂණයි අනිත් එක ගුණත්වයේ උසස් කරලීමේ ගුණාංගයි. මූලික ගුණාත්මක ගති ලක්ෂණ දෙකයි. එකක් අදාළ බව අනික විශ්වාසනීය නියෝජ්‍යත්වය. විශ්වාසනීය නියෝජ්‍යත්වය. ගුණත්වයේ උසස් කරලීමේ ගුණාංග හතරක් තියෙනවා. අවබෝධ කරගත හැකි බව, ඊළඟට සැසඳිය හැකි බව, සත්‍යාපනය කළ හැකි බව, ඊළඟට කාලීන බව. මම කෙටියෙන් ලිව්වේ. මේවා දැන් ඔයා පාඩම් කරලා තියෙන්න ඕන දේවල්. ওই විදිහට ගුණත්වයේ උසස් කරලීමේ ගුණාංග හතරක් තියෙනවා. එතකොට මම අහන්නේ දීපල විරුද්ධ උපකරණයක් ප්‍රත්‍යාගරණය කරද්දී කඩවන මූලික ගුණාත්මක ගති ලක්ෂණය මොකක්ද? ඒ කියන්නේ මෙන්න මේ පැත්තෙන් මෙන්න මේ දෙකෙන් එකක් තමයි කඩ වෙන්නේ. මේ දෙකෙන් එකක් තමයි අනිත් පැත්තෙන් ආරක්ෂා වෙන එක. එකයි කියන්නේ එකක් ආරක්ෂා කරනකොට අනිත් එක කඩ වෙනවා. ළමයි මතක තියාගන්න දීපල විරුද්ධ උපකරණ ප්‍රත්‍යාගරණයේදී කඩ වෙන මූලික ගුණාත්මක ගති ලක්ෂණය වෙන්නේ විශ්වාසනීය නියෝජ්‍යත්වය කියන මූලික ගුණාත්මක ගති ලක්ෂණය. විශ්වාසනීය නියෝජ්‍යත්වය. රැකෙන්නේ අහෙ නැත්නම් ආරක්ෂා වෙන ගිණුම් කරන සංකල්පය වෙන්නේ අදාළ බව. ඔන්න ඔය දෙක ඔයා දැනගන්න ඕන ප්‍රත්‍යාගරණය කියන එක කතා කරන්න කලින්. එතකොට මේ ගුණාත්මක ගති ලක්ෂණ දෙකේ මෙතන මේකත් මම නිකන් කියන්නම්. විශ්වාසනීය නියෝජ්‍යත්වය මේකට ඔයා මූලික ගුණාත්මක ගති ලක්ෂණ දෙකකින් එකක් විශ්වාසනීය නියෝජ්‍යත්වයනේ. මේකට ඔයා විශ්වාසනීයත්වය කියලා කිව්වොත් ළමයි සම්පූර්ණ වැරදි. මොකද විශ්වාසනීයත්වයයි විශ්වාසනීය නියෝජ්‍යත්වයයි කියන්නේ දෙකක්. එහෙනම් මතක තියාගන්න මූලික ගුණාත්මක ගති ලක්ෂණ අහද්දී විශ්වාසනීයත්වය කියන්නේ නැතුව විශ්වාසනීය නියෝජ්‍යත්වය කියන්න ඕන. එතකොට දීපල විරුද්ධ උපකරණ ප්‍රත්‍යාගරණයේදී කඩ වෙන්නේ මොකද්ද? විශ්වාසනීය මෙන්න මේ නියෝජ්‍යත්වය. ඊළඟට ආරක්ෂා වෙන්නේ මොකද්ද? මෙන්න මේ අදාළ බව. හරි. එතකොට ළමයි දැන් අපි බලමුකෝ මෙහෙම. දැන් ඔයාලට මම මේක මතක තියාගන්න විදියක් කියන්නම්. ගුණාත්මක ගති ලක්ෂණ දෙකෙන් කඩ වෙන්නේ මෙහෙමයි. දැන් අපි ප්‍රත්‍යාගරණයක් කරනවා කියන්නේ මේ වත්කමේ අගය වෙළඳපළ අගය, ඒ කියන්නේ වත්කමේ නවාගය පොත්වලට ගේන එකනේ. එතකොට දැන් හිතන්නකෝ අපි ළඟ තියෙනවා ගොඩනැගිල්ලක්. ගොඩනැගිල්ල මීට කලින් ඒ කියන්නේ මීට අවුරුදු 1000කට විතර කලින් හදද්දි රුපියල් 100යි ගියේ ගොඩනැගිල්ල හදන්න. නමුත් දැන් බලද්දි ගොඩනැගිල්ල වටිනාකම අපිට කියන්න පුළුවන් රුපියල් කෝටියයි කියලා කියන්න පුළුවන්. ඒ ගොඩනැගිල්ල වටිනාකම රුපියල් කෝටියයි. එතකොට අපි පොත්වලට ඔය අගේ ගේන්න ඕනේ. එතකොට කවුද ඔය රුපියල් කෝටියයි කියලා වත්කමේ අගය ගැන කතා කරන්නේ? ඒක කතා කරන්නේ ළමයි. එහෙම නැත්නම් මේ වත්කම් වල අගය පිළිබඳව කතා කරන්නේ එහෙම නැත්නම් නිවැරදි වත්කමේ දැන් අගය කෝටියයි කියලා කියන්න කට්ටියක් ඉන්නවා. අපි ඒකට කියනවා එයාලට කියනවා ළමයි තක්සේරු කරුවන් කියලා.
ඒක හැමෝටම බෑ. ඒකට අත්දැකීමක් තියන අය ඉන්න ඕන. තක්සේරු කරුවා. මෙන්න මෙයාලා තමා ළමයි වත්කම් ප්‍රත්‍යාගරණය සිදු කරද්දී ඒකේ වටිනාකම මෙච්චරයි කියලා කියන්නේ. දැන් උදාහරණයක් විදිහට ඕනම දැන් වෘත්තිකයන් අනුව වෙනස් වෙනවනේ මේ එක එක විදිහට යම් යම් දේවල් වටිනාකම කියන එක හිතන්නකෝ ඔය ගස් එහෙම අරගෙන ඉරලා ලෑලි කරලා විකුණන අය ඉන්නවනේ. එතකොට යාලා ගහක් දිහා බලලා කියනවා මේකට දෙන්න පුළුවන් උපරිම වටිනාකම මෙච්චරයි කියන වෙළඳපොලේ විකිණන්න පුළුවන් උපරිම වටිනාකම මෙච්චරයි. ඒ කියන්නේ මොකක්ද? එයාලගේ අතීත අත්දැකීම් අනුව. එහෙම නැත්නම් අත්දැකීම් අනුව. මේ තක්සේරු කරුවනුත් ළමයි එයාලගේ අත්දැකීම් අනුව තමයි වටිනාකම කියන්නේ. එතකොට එක්කෙනෙක්ට ගොඩනැගිල්ල රුපියල් කෝටියක් වටින ගොඩනැගිල්ල තවත් කෙනෙක්ට ඒක රුපියල් ලක්ෂ 10ක් වටිනවා වෙන්න පුළුවන්. ඒක ළමයි තක්සේරු කරුවගේ අත්දැකීම් අනුව වෙනස් වෙනවා. හිතන්නකො මං ওই ගොඩනැගිල්ල අගය කරන්න ඉස්සල්ලාම එක තක්සේරුකාරයෙක් ගෙන්නවා. එයා කියන රුපියල් කෝටියක් වටිනවා කියලා. තව එක්කෙනෙක් ගෙන්නවා. එයා කියන රුපියල් ලක්ෂ 10ක් වටිනවා කියලා. තව එක්කෙනෙක් ගෙන්නවා. එයා කියනවා මේක රුපියල් 10000යි මේ ගොඩනැගිල්ල වටින්නේ කියලා. තව කෙනෙක් ගෙන්නනවා. එයා කියනවා රුපියල් ලක්ෂ 5යි මේක වටින්නේ කියලා. බලන්න ඇයි මෙහෙම එක එක්කෙනා ගේන කියන වටිනාකම වෙනස් වුනේ යාළගේ අත්දැකීම් අනුව. එතකොට මං අන්න ඒ විදිහට තක්සේරුකාරයෙක් යොදාගෙන මේ ගොඩනැගිල්ල එහෙම නැත්නම් වත්කමක් ළමයි නවාගයකට ගේද්දි ඇත්තටම මේකේ විශ්වාසයක් තියනවාද අපිට? විශ්වාසය කියන එක තියනවාද ඇති වෙයිද? නෑ ළමයි විශ්වාසය කියන එක නෑ. හේතුව ඔයාට මෙහෙම උදාහරණයක්ත් මං කියන්නම්කෝ. ඔයා කේන්දරේ බලනවා. එක තැනකින් කේන්දර බලද්දි ඔයාට කියනවා ඔයාට විවාහ වෙන්න බෑ කියලා. තව තැනකින් බලනවා. එතනින් කියනවා ඔයාට ළමයි 4 දෙනෙක් හම්බෙනවා. විවාහයකුත් සිද්ධ ළමයි 4 දෙනෙකුත් හම්බෙනවා. තව තැනකින් බලනවා. විවාහ වෙන්න පුළුවන්. ළමයි නෑ කියනවා. තව තැනකින් බලනවා. ඔයා වයස අවුරුදු 18 දී මැරෙනවා කියනවා. විවාහ වෙන්නෙත් නෑ කියනවා. එතකොට ළමයි බලන්න විවාහය ගැන ඒ එක්කෙනා කියපු ඒ කියන්නේ 4 දෙනා කියපු දේවල් එක එක්කෙනා එක එක දේවල් කියන්නේ. එතකොට ඔයාට කේන්දර කරුවන් පිළිබඳ තියෙන විශ්වාසය මොකද වෙන්නේ? බිඳ වැටෙනවානේ. මොකද එයාලා දෙන්නේ එයාලගේ අත්දැකීම් අනුව තක්සේරුවා. ඒක නිසා අපි කියනවා මේ ප්‍රත්‍යාගරණයේදී බිඳ වැටෙනවා විශ්වාසනීය නියෝජ්‍යත්වය. නමුත් ආරක්ෂා වෙනවා අදාළ බව. ඇයි අදාළ බව ආරක්ෂා වෙන්නේ? අදාළ බව කියන්නේ ළමයි තොරතුරු භාවිතා කරන පාර්ශවයන්ට තීරණයක් ගන්න තොරතුරු වල ඇති එක ගුණත්වයක්. එතකොට අපි ප්‍රත්‍යාගරණයේදී ආසන්නව හරි වටිනාකමක් දෙනවනේ කලින් තිබුණු පිරිවැයට වඩා. එතකොට තීරණ ගන්න පාර්ශවයන්ට ඒක ළමයි අදාළ තීරණයක් වෙනවා. අදාළ බව කියන මේ ලක්ෂණය රැකෙනවා. ඒක නිසායි අපි කියන්නේ විශ්වාසනීය නියෝජ්‍යත්වය කැඩෙනවා අදාළ බව රැකෙනවා. ඔයා කැඩෙන එක මතක තියාගන්න. එතකොට අනිත් එක තමයි අදාළ බව. රැකෙන එක අදාළ බව. හරි. එහෙනම් ඕක තමයි කියන්න තියෙන්නේ. ඔයා දැන් ඔය කියපු කතාව පැත්තකින් අවශ්‍ය නම් ලියාගන්න. ගුණාත්මක ගති ලක්ෂණ දැනගෙන හිටියේ නැත්නම් ගුණාත්මක ගති ලක්ෂණ ටිකත් මේ විදිහට ඉක්මනට වර්ගීකරණය කරගන්න. දීපල පෙරේත උපකරණ ප්‍රත්‍යාගනදී ආරක්ෂා වන මූලික ගුණාත්මක ගති ලක්ෂණය කියලා ලියාගන්න. මේ අදාළ බව කඩවන මූලික ගුණාත්මක ගති ලක්ෂණය කියලා විශ්වාසනීය නියෝජ්‍යත්වය කියන එක ලියාගන්න. ඕක සමහරක් වෙලාවට අහන තැන තියෙනවා. හරි. දැන් අපි ඉන්නේ දීපල පෙරේත උපකරණ ප්‍රත්‍යාගරණය සම්බන්ධව. දීපල පෙරේත උපකරණ ප්‍රත්‍යාගරණය කරද්දී ගිණුම්කරණය කරන ආකාරය එහෙම නැත්නම් අපි අනුගමනය කළ යුතු පියවර පිළිබඳ අපි දැනුවත් වෙන්න ඕන. එහෙනම් පියවර කීපයක් තියෙනවා. දීපල පිරියත උපකරණ ප්‍රත්‍යාගණන පියවර. උපකරණ ප්‍රත්‍යාගණන
ගිනුම් කරන පියවර. මෙන්න මේ ටික මතක තියාගන්න ඕන. පළවෙනි පියවර තමා ළමයි මිලදීගත් දින සිට නැත්නම් ඉදිකල දින සිට ප්‍රත්‍යාගණනය සිදු කරන දවස වෙනකන් සිදු කරන දින තෙක් වත්කමට අදාළ සමුච්චිත ෂය ටික සමුච්චිත ෂය ගිණුමෙන් අයින් කරලා වත්කම් ගිණුමට මාරු කිරීම. හරි. එතකොට ළමයි දිත්ත සටහන වෙන්න ඕන මෙහෙමනේ. දැන් ඔයා දන්නවා මේක ඔයාට ඔළුවෙන් තීරණය කරන්න පුළුවන්. ඔයාගේ දැනුමත් එක්ක සමුච්චිත ෂය ගිණුමේ තියෙන්නේ ළමයි මොන ශේෂයක්ද? බැර ශේෂයක්නේ. සමුච්චිත ෂය කියන්නේ වත්කම් ගිණුමක් තමා. වත්කම් ගිණුම වල සාමාන්‍ය ශේෂ පැවතිය යුත්තේ බැරටත් තමා. නමුත් ළමයි මේ සමුච්චිත ෂය කියන්නේ වත්කම් ගිණුමක් වුණාට වත්කම් අඩුවීමේ ගිණුමක්. වත්කම් අඩුවීමේ මූල ධර්මයේ බැර. ඒක නිසා ආරම්භක ශේෂයක් තියෙන්න ඕන බැර පැත්තේ. දැන් අපිට කියන්නේ වත්කම ප්‍රත්‍යාගණනය කරද්දී මුලින්ම මොකක් කරන්න කියලාද? අදාළ වත්කම මිලට ගත්තු දවස් ඉඳලා ඉවත් කරන දින වෙනකන් තියෙන සමුච්චිත ෂය ටික වත්කම් ගිණුමට මාරු කරන්න ඕන. වත්කම් ගිණුමේ ආරම්භක ශේෂය තියෙන්නේ හර පැත්තෙන්. අපි හිතමු මේක වත්කම් ගිණුමේ ශේෂය 10000යි කියලා. අපි මෙතන සමුච්චිත ෂයක් තියෙනවා කියලා හිතමුකෝ ළමයි. සමුච්චිත ෂයක් තියෙනවා කියලා හිතමු රුපියල් 2000ක්. ඒ කියන්නේ ගත්තු දවසේ ඉඳලා වත්කම ප්‍රත්‍යාගණනය කරන දවස වෙනකන් රුපියල් 2000ක් තියෙනවා කියලා හිතමු. හරි. දැන් අපිට කියන්නේ මුලින්ම මොකක්ද? ගත්තු දවස් ඉඳලා අදාළ ප්‍රත්‍යාගණනය සිදු කරන දවස වෙනකන් තියෙන සමුච්චිත ෂය ටික වත්කම් ගිණුමට මාරු කරන්න. එහෙනම් මෙන්න මේ 2000 අපි වත්කම් ගිණුමට මාරු කරද්දි මොකද වෙන්නේ? සමුච්චිත ෂය ගිණුමෙන් 2000යින් වෙන්න සමුච්චිත ෂය ගිණුම හර වෙනවා 2000යි. සමුච්චිත ෂය හරනම් ඒක වත්කම් ගිණුම එන්න ඕන මොන පැත්තෙන්? දිත්ත සටහන හරියට කියවද්දී වත්කම් ගිණුම බැර. මෙතන ලියනවා සමුච්චිත ෂය කියලා. එතකොට ළමයි සමුච්චිත ෂය බලන්න ඒ සමුච්චිත ෂය ටික නැති වෙනවා. වත්කම් ගිණුමට මාරු වෙනවා. ඔන්න පළවෙනියටම කරන්න. එතකොට දිත්ත සටහන මොකක්ද? සමුච්චිත ෂය ගිණුම හර අදාළ වත්කම් ගිණුම බැර. ඕක තමා මුලින්ම දාන්න ඕන දිත්ත සටහන. මෙන්න මේක. හරි. ඊට පස්සේ දෙවනි දිත්ත සටහන. එහෙම නැත්නම් දෙවනි පියවර. දිත්ත සටහන මේ තියෙන්නේ. දෙවනි පියවර තමා ළමයි වත්කමේ ප්‍රත්‍යාගණන අගය. වත්කමේ නැත්තම් නව අගය කියලා කියනවා. නව අගය වත්කම් ගිණුමෙන් ඉදිරියට ගෙන ඒම. වත්කම් ගිණුමෙන් ඉදිරියට ගෙන ඒම. හරි. ඒ කියන්නේ ළමයි දැන් අපි කියනවානේ වත්කම නව අගයකට ගේනවා කියලා. එතකොට කියනවා මේ වත්කමේ දැන් අගය රුපියල් 12000යි කියලා කියනවා. නවාගේ 12000යි. එතකොට ඒක වත්කම් ගිණුමෙන් ඉදිරියට ගෙනනවා කියනම මේ බලන්නකො වත්කම් ගිණුම ටික. වත්කම් ගිණුම මෙහෙම තුලණය වෙනවා. වත්කම් ගිණුමෙන් ඉදිරියට ගෙනනවා කියන්නේ මෙන්න මෙතනින් අවසන් ශේෂයේ විදිහට මෙන්න මේ විදිහට ඉදිරියට ගෙනා ශේෂය කියලා ලියවෙනවා 12000ක්. මේ පැත්තෙන් 12000 ලියවෙනවා නම් මෙන්න මේ පැත්තෙන් පහතට ගේනවා 12000ක්. ඇයි මම හර පැත්තෙන් ඉදිරියට ගෙනාවේ වත්කම් ගිණුමක් හින්දා. හර පැත්තෙන් ඉදිරියට යනවා නම් ප්‍රතිවිරුද්ධ පැත්තෙන් ඉරට උඩින් මේ විදිහට පහතට ගෙනා ශේෂය
එනවා. හරි. දැන් ඔයාට එතකොට ඔන්න එහෙනම් ඊළඟ පියවර මොකද්ද? වත්කමේ නවාගය වත්කම් ගිණුමින් ඉදිරියට ගෙන ඒම. ඒක තමයි කෙරුවේ. එතකොට ඒකට දිත්ත සටහනක් නෑ ළමයි. නිකන් ලියන එක විතරයි තියෙන්නේ. ඊට පස්සේ දැන් අපි ඊළඟට කරන්න තියෙන්නේ වත්කම් ගිණුම තුලනය කරලා තුන්වෙනි පියවර වත්කම් ගිණුම තුලනය කර ප්‍රත්‍යාගණන ලාභය හෝ අලාභය ගණනය කිරීම. හරි. දැන් එහෙනම් මේ වත්කම් ගිණුම අපි තුලනය කරලා බලමු ළමයි. වැඩි පැත්තනේ අපි සාමාන්‍ය ගිණුමක එකතු කරන්නේ මුලින්ම වැඩි පැත්ත. එතකොට බැර පැත්ත 14000යි. අඩු පැත්තට ගෙනියනවා 14000යි. 14000න් 10000ක් ගියාම ඔයාට එනවා 4000. මෙන්න බලන්න වත්කම් ගිණුමේ හර පැත්තෙන් ළමයි 4000ක අගයක් ආවා. හර පැත්තෙන් එනවා නම් ළමයි වත්කම් ගිණුමේ ඒ වත්කම හර පැත්තෙන් එන්නේ වත්කම් වැඩි වුණොත්නේ. වත්කම් වැඩි වීම හරනේ. එහෙනම් ළමයි වත්කම 4000කින් වැඩි වුණා කියන්නේ මේ ඇවිල්ලා තියෙන ප්‍රත්‍යාගණන සංචිතයක්. අපි ලාභ වලට කියනවා ප්‍රත්‍යාගණන සංචිත කියලා. එතකොට ළමයි දිත්ත සටහන ප්‍රත්‍යාගණන සංචිතයක් ආවොත් වත්කම් ගිණුම හර ප්‍රත්‍යාගණන සංචිත ගිණුමට බැර කරනවා. ප්‍රත්‍යාගණන සංචිත ගිණුමට බැර කරනවා 4000යි. එතන ලියනවා වත්කම්. හරි. ඔන්න ඔය විදිහටයි ළමයි යෝක සටහන් වෙන්නේ. දැන් ප්‍රත්‍යාගන්න ඔය තියෙන්නේ දැන් මේ ඇවිල්ලා තියෙන්නේ මේ ගානේ හැටියට ප්‍රත්‍යාගන්න සංචිතයක්නේ ළමයි. එතකොට දිත්ත සටහන තමයි ඔයාට මම ඔය කිව්වේ මොකක්ද? අදාළ වත්කම් ගිණුම හර ප්‍රත්‍යාගන්න සංචිත ගිණුම බැර. ප්‍රත්‍යාගණන සංචිත ගිණුම බැර. ඔය ප්‍රත්‍යාගණනයේදී ලාභයක් ආවොත් බැරි වෙලාවත් ළමයි ප්‍රත්‍යාගණ අලාභයක් ආවොත් මොකද වෙන්නේ? හර වෙනවද වත්කම් ගිණුම නෑ. ප්‍රත්‍යාගණ අලාභයක් ආවොත් මේ බැර පැත්තටයි ළමයි ඒක එන්නේ. එතකොට වත්කම් ගිණුම බැර. හර වුණු වත්කම් ගිණුම බැර. නමුත් ළමයි ප්‍රත්‍යාගන්න සංචිත ගිණුමට නම් නෙමේ හර වෙන්නේ. හර වෙන්නේ ලාභාලාභ ගිණුමට. මතක තියාගන්න ඒක හොඳට. ලාභාලාභ ගිණුම කියන්නේ ආදායම් ප්‍රකාශය. ආදායම් ප්‍රකාශයට තමයි අපි හර කරන්නේ. හරි. ඒ මොකද්ද හර කරන්නේ? අලාභයක් වුණ මොකද දන්නවා? ලාභාලාභ ගිණුමට හර කරන්නේ වියදම්. එහෙනම් ප්‍රත්‍යාගණනයේදී අලාභයක් ආවොත් අපි ඒක හර කරලා දානවා ආදායම් ප්‍රකාශයේ. හරි. ඔය විදිහට තමා ඕක පෙන්වන්නේ. දිත්ත සටහන් එක්ක ඔය විදිහටයි මට ඔයාලට කියන්න වෙන්නේ. හරි. දැන් ඔයා මාතෘකාව දාගත්තනේ ප්‍රත්‍යාගණන මාතෘකාව දාගන්නකො ලිව්වේ නැත්නම් දේපල පිරිතුප කරන ප්‍රත්‍යාගණනයේ ගිණුම් කරන පියවර. නැත්නම් අනුගමනය කළ යුතු පියවර. අනුගමනය කළ යුතු පියවර. ප්‍රත්‍යාගණනයේදී අනුගමනය කළ යුතු පියවර. ප්‍රත්‍යාගණනයේදී අනුගමනය කළ යුතු පියවර. එක මිලදීගත් දින සිට
මිලදීගත් දින සිට ප්‍රත්‍යාගණනය සිදු කරන දින තෙක් ප්‍රත්‍යාගණනය සිදු කරන දින තෙක් සමුච්චිත ෂය සමුච්චිත ෂය ගිණුමෙන් ඉවත් කර සමුච්චිත ෂය ගිණුමෙන් ඉවත් කර වත්කම් ගිණුමට මාරු කිරීම. වත්කම් ගිණුමට මාරු කිරීම. දිත්ත සටහන ලියා ගන්න. සමුච්චිත ෂය ගිණුම හර වත්කම් ගිණුම බැර. දෙක වත්කමේ නවාගය වත්කම් ගිණුමෙන් ඉදිරියට ගෙන ඒම. වත්කමේ නවාගය වත්කම් ගිණුමෙන් ඉදිරියට ගෙන ඒම. වත්කමේ නවාගය වත්කම් ගිණුමෙන් ඉදිරියට ගෙන ඒම. තුන්වෙනි එක වත්කම් ගිණුම තුලනය කර වත්කම් ගිණුම තුලනය කර වත්කම් ගිණුම තුලනය කර ප්‍රත්‍යාගන්න ලාභ හෝ අලාභ ගණනය කිරීම. හරි, මේ දිත්ත සටහන ළමයි දැන් ලියා ගන්න ඕනේ. මොකද මම ඊළඟට දිත්ත සටහන් ටික දෙනවා. දිත්ත සටහන අපි පස්සේ ලියාගමු. හරි, ලියා ගන්න මෙහෙම මාතෘකාවක්.
ප්‍රත්‍යාගණනයේ අවස්ථා හා එය ගිණුම්ගත කරන ආකාරය. එය ගිණුම්ගත කරන ආකාරය. හරි. මම මේ විදිහට ටේබල් එකක් ගන්නවා. විනාඩි දෙන්න ළමයි මේක කට් වුණා. ප්‍රත්‍යාගණනයේ අවස්ථා තියෙනවා 6ක්. ඔය 6 තමා ඔයාගේ සමාගම් ගානකදී හෝ එහෙම නැත්නම් වෙනම LKS 16 ප්‍රශ්නයක් අහද්දී හෝ එනවනම් එන්නේ. ප්‍රත්‍යාගණනයේ අවස්ථා 6ක් තියෙනවා. එතකොට ඒ අවස්ථා 6 තමයි මම මේ ඔයාලට උගන්වන්න යන්නේ. මේ අවස්ථා 6 ගිණුම්ගත කරන ආකාරය. ඔය 6න් එකක් එන්නේ. ඔයා දැනගෙන යන්න ඕන අනිවාර්යෙන්ම. වෙන දේවල් ගිහිල්ලා ඔයාගේ ඔළුවේ තියෙන මේ විදිහට ගිණුම්ගත කරලා අවිල්ලා හරියන්නේ නැහැ. ප්‍රත්‍යාගණන අවස්ථාව පළවෙනි අවස්ථාව තමයි ළමයි ප්‍රත්‍යාගණනය කරනවා. ඒ ප්‍රත්‍යාගණනය කරද්දී ප්‍රත්‍යාගණන ලාභයක් එනවා. හැබැයි ඒ වත්තව මීට කලින් ප්‍රත්‍යාගණනය කරලා නැහැ. එතකොට මම අවස්ථාව මෙහෙම ලියන්නම්කෝ. ප්‍රථම වතාවට ප්‍රත්‍යාගණනය කිරීමේදී ප්‍රත්‍යාගණන ලාභයක් ලැබීම. ප්‍රත්‍යාගණන ලාභ ලැබීම. ඒ කියන්නේ ළමයි මීට කලින් මේ වත්තම කවදාවත් ප්‍රත්‍යාගණනය කරලා නැහැ. මේ අද තමයි මුලින්ම ප්‍රත්‍යාගණනය කරන්න යන්නේ. එහෙම ප්‍රත්‍යාගණනය කරද්දී අපිට එනවා ප්‍රත්‍යාගණන ලාභයක්. ප්‍රත්‍යාගණන ලාභයක් ආවහම අපි කොහොමද වාර්තා කරන්නේ? දිත්ත සටහන තමා ළමයි අදාළ වත්කම් ගිණුම හර මම අදාළ කී ලියන්න නැහැ. නිකන් වත්කම් කියලාම ලියන්න. වත්කම් ගිණුම හර ප්‍රත්‍යාගණන සංචිත ගිණුම බැර. ඔන්න ඕක තමයි දිත්ත සටහන. ඔයාලට මතක ඇති අර දැන් මම උදාහරණයක් අනුව කරද්දි වත්කම් ගිණුම හර වෙලා ප්‍රත්‍යාගණන සංචිත ගිණුම බැර වුණානේ. එහෙනම් ප්‍රථම වතාවට ප්‍රත්‍යාගණනයේදී ලාභයක් එනවා නම් දිත්ත සටහන වත්කම් ගිණුම හර ප්‍රත්‍යාගණන සංචිත ගිණුම බැර. මේක මූල ප්‍රකාශවල කොහොමද දක්වන්නේ?
මූල්‍ය ප්‍රකාශවල දක්වද්දි ළමයි ආපු ප්‍රත්‍යාගන්න ලාභය ඔයා හදන ආදායම් ප්‍රකාශයේ වෙනත් විස්තීර්ණ ආදායම් වල වෙනත් විස්තීර්ණ ආදායම් යටතේ ප්‍රත්‍යාගණන ලාභ ලෙස පෙන්වන්න. එම ප්‍රමාණයම එලෙසම කොහෙද පෙන්වන්නේ? අපි පෙන්නනවා ළමයි හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයේද හිමිකම් වෙනස් වීම ප්‍රකාශයේ ප්‍රත්‍යාගණන සංචිත යටතේ පෙන්වන්න. ඔන්න ළමයි ප්‍රථම වතාවට ප්‍රත්‍යාගණනයක් කරද්දී දිත්ත සටහනක් මතක තියාගන්න. වත්කම් ගිණුම හර ප්‍රත්‍යාගණන සංචිත ගිණුම බැර ප්‍රථම වතාවට ප්‍රත්‍යාගණනය කෙරුවට පස්සේ එන ඒ ප්‍රත්‍යාගණන සංචිතය කොහොමද මූල ප්‍රකාශවල පෙන්වන්නේ? ආදායම් ප්‍රකාශයේ පෙන්වන්න ඕන වෙනත් විස්තීර්ණ ආදායම් වල ප්‍රත්‍යාගණන සංචිත කියලා. ඒ වගේම ඒ වෙනත් විස්තීර්ණ ආදායම් යටතේ දාපු අගේ ඒ විදිහටම හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයේ ප්‍රත්‍යාගණන සංචිත කියන තීරුව යටතේ පෙන්වන්න ඕන. ඔන්න ඕක ඔයා මුලින්ම කරන්න අවශ්‍යයි. එතකොට මම ඔයාට ආදායම් ප්‍රකාශයේ කොහොමද දෙන්නේ කියලා පොඩ්ඩක් පෙන්නන්නම්කෝ. මේක ආදායම් ප්‍රකාශය කියලා හිතුවොත් ආදායම් ප්‍රකාශයේ තියෙනවා ළමයි අවසාන හරිය වෙද්දි වෙනත් විස්තීර්ණ ආදායම් කියලා කොටසක්. වෙනත් විස්තීර්ණ ආදායම්. ඒ වෙනත් විස්තීර්ණ ආදායම් යටතේ අපි ලියනවා ප්‍රත්‍යාගණන සංචිත කියලා. ඔය ආපු ප්‍රත්‍යාගණන සංචිතය. ගිණුම තුලනය කරලා ආවේ 2000යි නම් ළමයි 2000 අපි ලියනවා. මේ අගේම හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය තුල අපි ප්‍රත්‍යාගණන සංචිත කියන තීරුවේ ප්‍රත්‍යාගණන සංචිත කියන තීරුවෙත් ළමයි අපි පෙන්නනවා ඔයාගේ ඔය විදිහටම 2000. මෙතන හැබැයි විස්තරයට ලියන්නේ මුළු විස්තීර්ණ ආදායම කියලා. ඔන්න ඔය විදිහට ළමයි ලියවෙන්න ඕන. හරි. ඔයත් මේ මම දාලා තියනවා වගේ ටේබල් එකක් ගන්න තව අවස්ථා 6ක් ලියන්න තියෙනවා. එතකොට මේ ටේබල් එකේ පළවෙනි අවස්ථාව ප්‍රථම වතාවට ප්‍රත්‍යාගණනය කිරීමේදී ප්‍රත්‍යාගණන ලාභ ලැබීම දිත්ත සටහන ලියා ගන්න. මෙන්න මේ දිත්ත සටහන වත්කම් ගිණුම හර ප්‍රත්‍යාගණන සංචිත බැර. එතකොට මූල්‍ය ප්‍රකාශවල දක්වන ආකාරය කියලා මෙන්න මේක ලියා ගන්න. ආදායම් ප්‍රකාශය වෙනත් විස්තීර්ණ ආදායම් යටතේ ප්‍රත්‍යාගණන ලාභ ලෙස පෙන්වයි. එම ප්‍රමාණයම එලෙසම හිමිකම් වෙනස් වීම ප්‍රකාශය ප්‍රත්‍යාගණන සංචිත යටතේ පෙන්වයි. එතකොට ඔයා මේකත් ලියා ගන්න ආදායම් ප්‍රකාශය එක පෙන්නන විදිහ. මෙහෙම ලිව්වා හිමිකම් වෙනස් වීම ප්‍රකාශයට ඒ ටික ඒ විදිහටම ලියලා දාන්න. හරි. ඕක ඉක්මනට ලියා ගන්නකො. වැඩේ ඉවර කරගෙන ඉවරයි කියලා මෙසේජ් එකක් දාන්න. ඒ ප්‍රත්‍යාගණනයේදී එන්නේ ළමයි ප්‍රත්‍යාගණන අලාභයක්. දෙවෙනි අවස්ථාව එහෙනම් ප්‍රථම වතාවට ප්‍රත්‍යාගණනයේදී ප්‍රත්‍යාගණන අලාභයක් ලැබීම. ඔයත් මාත් එක්ක මේක ලියා ගන්නවා නම් ඉතින් හොඳයි. එතකොට වෙලාව අඩු වෙනවා.
ප්‍රථම වතාවට ප්‍රත්‍යාගරණයේදී ප්‍රත්‍යාගන අලාභයක් ලැබෙනවා. කියන්නේ මීට කලින් වත්කම් ප්‍රත්‍යාගරණය කරලා නැහැ. ප්‍රත්‍යාගරණය කරනවා. ඒ ප්‍රත්‍යාගරණයේදී ප්‍රත්‍යාගන අලාභයක් ලැබෙනවා. දිත්ත සටහන ළමයි. අලාභ හැමතිස්සෙම ලැබෙනවා නම් අනිවාර්යෙන් වත්කම් ගිණුව බැර. ලාභයක් ලැබෙනවා නම් මොන අවස්ථාවකදී හෝ වත්කම් ගිණුව හර. එහෙනම් අලාභ ලැබෙනවා නම් ළමයි වත්කම් ගිණුව මොකද වෙන්න ඕන? බැර. වත්කම් ගිණුම බැර. හර වෙන්නේ එහෙනම් සංචිත නෙමේ ළමයි ලාභාලාභ ගිණුම හර. ඔය විදිහටයි දෙවැනි අවස්ථාවේදී සටහන් වෙන්නේ. අපි මේක ලියනවා මූල ප්‍රකාශවල පෙන්වන්නේ කොහොමද කියලා බලමු. මූල ප්‍රකාශවල පෙන්වද්දි ළමයි අපි කරන්නේ ආදායම් ප්‍රකාශයේ වෙනත් වියදම් යටතේ පෙන්වන්න අපි කොහෙද පෙන්වන්නේ ළමයි වෙනත් වියදම් යටතේ මේක පෙන්වනවා. එච්චරමයි අය මොනවාද වෙනත් ස්ථිර ආදායම් වලවත් හිමිකම් වෙනස් වීම ප්‍රකාශයවත් කොහෙවත් තැනක වෙන පෙන්වන්නේ නැහැ. ප්‍රථම වතාවට අලාභයක් වුණාම ළමයි ඔච්චරයි කරන්නේ. වෙන මොකුත් කරන්නේ නැහැ. එතකොට අපි මූල ප්‍රකාශවල ඔක පෙන්වන විදිය මම ඔයාලට ඇදලා පෙන්නුවොත් මෙන්න ආදායම් ප්‍රකාශය මේ ආදායම් ප්‍රකාශය අපි කෙලින්ම ගෙනල්ලා දානවා වෙනත් වියදම් කියලා තියෙනවනේ වියදම් වර්ගයක් වෙනත් වියදම් වල ඒ යටතේ ප්‍රත්‍යාගණන අලාභ කියලා හිතන්නකො 2000ක අලාභයක් ආවේ කියලා මුල් වරට 2000 වියදම් ලිස්ට් එකේ තියෙනවා වෙනත් වියදම් යටතේ. ඔන්න ඔය විදිහට තමයි අපි ප්‍රථම වතාවට ප්‍රත්‍යාගණනයේදී ප්‍රත්‍යාගණන ලාභ ලැබීම සටහන් කරන්නේ. හරි ඕකත් ලියා ගන්න. මීට තුන්වෙනි අවස්ථාව මීට පෙර ප්‍රත්‍යාගණනයේදී ප්‍රත්‍යාගණන ලාභයක් ලබා ඇති වත්කමම නැවත ප්‍රත්‍යාගණනයේදීද නැත්තම් දෙවන වරට ප්‍රත්‍යාගණනයේදීද ඒක දෙවන වරට කියලා දාගන්න දෙවන වරට ප්‍රත්‍යාගණනයේදීද ප්‍රත්‍යාගණන ලාභයක් ලැබීම ප්‍රත්‍යාගණන ලාභ ලැබීම ලාභයක් ලැබීම ඒ කියන්නේ ළමයි මීට පෙර ප්‍රත්‍යාගණනයේදී ප්‍රත්‍යාගණන ලාභයක් ලැබලා තිබුණා මේ සැරේත් ප්‍රත්‍යාගණනය කරා ප්‍රත්‍යාගණන ලාභයක් එතනදිත් ලැබෙනවා. ඒ කියන්නේ ළමයි ප්‍රථම වර ප්‍රත්‍යාගණනයක් නෙමෙයි. කලින් අවුරුදු දෙකකට හරි තුනකට හරි කලින් හරි කමන්නේ කලින් අවුරුද්දේ හරි අපි ප්‍රත්‍යාගණනයක් කරනවා යම් වත්කමක්. එතකොට මේ ප්‍රත්‍යාගණනය කරද්දී ලාභයක් එනවා. ඇවිල්ලා තිබුණා. මේ අවුරුද්දෙත් ප්‍රත්‍යාගණනය කරන ඒ වත්කම. එතකොටත් මොකද වෙන්නේ? ලාභයක් එනවා. එහෙනම් වාර්තා කරන්නේ කොහොමද? ළමයි මේ බලන්නකෝ පෙර අවුරුද්දෙත් ප්‍රත්‍යාගණන ලාභයක්. මේ අවුරුද්දෙත් එන්නේ ප්‍රත්‍යාගණන ලාභයක්. පෙර අවුරුද්ද ප්‍රතිඵලයයි මේ අවුරුද්ද ප්‍රතිඵලයයි සමාන නම් ඔයාට බය වෙන්න දෙයක් නැහැ. අර ලාභයක් ප්‍රථම වතාවට ප්‍රත්‍යාගණනයේදී ලාභයක් ලැබීම ගිණුම්ගත කෙරුවානේ. අන්න ඒ ආකාරයටම තමයි ගිණුම්ගත වෙන්නේ මූල ප්‍රකාශනවල දක්වන්නේ. එතකොට උත්තර දෙක සමාන නම් පෙර අවුරුද්දේ මේ අවුරුද්දේ අර අපි අර ප්‍රථම වතාවට ප්‍රත්‍යාගණනයේදී ලාභයක් වාර්තා කරපු විදිහටම වාර්තා කරන්න ඕනේ. ඒ කියන්නේ වත්කම් ගිණුම හර කරලා ප්‍රත්‍යාගණන සංචිත ගිණුම බැර කරන්න ඕන. ඔන්න ප්‍රථම වතාවට දෙවන වරට ප්‍රත්‍යාගණනයේදී ලාභයක් ලැබිලා පෙර අවුරුද්දේ ප්‍රත්‍යාගණනයේදී ලාභයක් ලැබිලා තිබුණු අවස්ථාවක අපි කරන්නේ ප්‍රථම වතාවට ප්‍රත්‍යාගණනයේදී ලාභයක් ලැබීම වාර්තා කළ ආකාරයටමයි. එතකොට මූල්‍ය ප්‍රකාශ වල දක්වන ආකාරය මොකද වෙන්නේ? ඉහත ප්‍රථම වතාවට ප්‍රත්‍යාගණනයේදී
ප්‍රථම වතාවට ප්‍රත්‍යාගරණයේදී ප්‍රත්‍යාගණන ලාභය වාර්තා කළ ආකාරයටමයි. කියලා ලියලා ඒ කියන්නේ මූල ප්‍රකාශත් අවශ්‍ය නම් ඔයා ඇඳ ගන්න. අර විදිහටම දාගන්න. ඔච්චරයි තුන්වෙනි අවස්ථාවේදී කරන්න තියෙන්නේ. හරි. ඕකත් ඉක්මනට ලියා ගන්න. හතරවෙනි අවස්ථාව අපි කතා කරනවා. හතරවෙනි අවස්ථාව තමා ළමයි පෙර වසරේ ප්‍රත්‍යාගරණය කරලා ප්‍රත්‍යාගන අලාභයක් ලබා ඇති පෙර වසරේ ප්‍රත්‍යාගණනයක් සිදු කරලා පෙර වසරේ ප්‍රත්‍යාගරණයේදී ප්‍රත්‍යාගරණ අලාභයක් ලැබී එම වත්කමම මේ වසරේද ප්‍රත්‍යාගරණය කරලා ප්‍රත්‍යාගණනය කර ප්‍රත්‍යාගරණ අලාභයක් ලබනවා. එතකොට ළමයි මෙතනදිත් බලන්න රිසල්ට් එක මොකද්ද? පෙර වසරේදීත් ප්‍රත්‍යාගරණ අලාභයක් ලැබිලා තියෙන්නේ. මේ අවුරුද්දේ ප්‍රත්‍යාගරණ අලාභයක්. දෙකම සමානයිනේ. දෙකම උත්තර දෙකම සමානයි නම් පෙර අවුරුද්ද වලයි මේ අවුරුද්දේ ළමයි දිත්ත සටහන් වෙන්නේ සාමාන්‍ය ලාභයක් අලාභයක් ආවම අපි වාර්තා කරන ආකාරයටමයි. ඒ කියන්නේ අර දෙවෙනි අවස්ථාවේදී වාර්තා කරපු විදිහටමයි ලාභාලාභ ගිණුම හර වත්කම් ගිණුම බැර. එතකොට මූල ප්‍රකාශන වලට ඕක දක්වන ආකාරයේ විදිහට අපි කියන්නේ මොකද්ද? ඉහත ප්‍රථම වතාවට අලාභ ප්‍රත්‍යාගරණ අලාභ වාර්තා කළ ආකාරයටම ඔන්න ඔය විදිහටයි ඕක ප්‍රථම වතා දෙවන වරට ප්‍රත්‍යාගරණයේදී ප්‍රත්‍යාගරණ අලාභයක් ලබා ඇති අවස්ථාවකදී මීට පෙර අවුරුද්දකදී ප්‍රත්‍යාගරණ කළා ඒ වත්කම සම්බන්ධයෙන්ම අලාභයක් තියෙන විටදී වාර්තා කරන ආකාරය. හරි. ඕක ලියා ගන්නකො. පස්වෙනි අවස්ථාව පෙර වර්ෂයේ ප්‍රත්‍යාගරණයේදී අලාභ ලැබිලා මේ වර්ෂයේ ප්‍රත්‍යාගරණයේදී ලාභ ලැබීම. දැන් බලන්න මෙතනදී අර කලින් එවුවා වගේ නෙමේ පෙර වසරේ තියෙන්නේ අලාභයක් මේ වසරේ එන්නේ ලාභයක්. බලන්න දෙක එකිනෙකට අසමානයි. එහෙම අවස්ථාවකදී මොකද කරන්න කියලා අපි බලන්න ඕන. මම ඔයාලට ඒකට උදාහරණයකින්ම කියලා දෙන්න. ඊට පස්සේ මම වෙන දේ විස්තර කරන්නම්. හිතන්නකො ළමයි පෙර වසරේ ඉඩමක් ප්‍රත්‍යාගරණය කරනවා. පෙර වර්ෂයේ ඉඩම ප්‍රත්‍යාගරණය කෙරුවට පස්සේ ඉඩම් ප්‍රත්‍යාගරණ අලාභය ඇවිල්ලා තිබුණා 1000ක්. පෙර වසරේ ඉඩම් ප්‍රත්‍යාගරණය කරද්දී ප්‍රත්‍යාගරණ අලාභය ඇවිල්ලා තිබුණා 1000ක්. මේ වර්ෂයේදී ඉඩම ප්‍රත්‍යාගරණය කරනවා. මේ වර්ෂයේදී ඉඩම ප්‍රත්‍යාගරණය කරලා ප්‍රත්‍යාගරණ ලාභයක් එනවා 1200ක. ඔයවට ගන්න පෙර වර්ෂ ඉඩම් ප්‍රත්‍යාගරණය කළා ප්‍රත්‍යාගරණ ලාභයක් කියන අලාභයක් ඇවිල්ලා තියෙනවා 1000ක. අලාභයක් ඇවිල්ලා තියෙනවා 1000ක. මේ වර්ෂයේදී ඒ ඉඩමම ප්‍රත්‍යාගරණය කරනවා. එතනදී අපිට එනවා ළමයි ප්‍රත්‍යාගරණ ලාභයක් 1200ක. මේක කොහොමද වාර්තා කරන්නේ? මම ඔයාලට ගිණුම් සටහන් වලට යන්න කලින් මූල්‍ය ප්‍රකාශ උද්ෘත පෙන්වන්නම්. මෙන්න ආදායම් ප්‍රකාශ.
මේ අවුරුද්දේ ආදායම් ප්‍රකාශය. ඊළඟට මම තව මේකට රූල් කරනවා හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය. හිමිකම් වෙනස් වීමේ ඔය ත්‍රිකෝණ වෙනස් වීම කියන්නේ මට කෙටියෙන් ලියා ගන්න ඕන හින්දා හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය. හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයේ ප්‍රත්‍යාගන්න සංචිත තීරුව මේ. ප්‍රත්‍යාගණන සංචිත. හරි. දැන් ළමයි මෙතනදී කරන්න ඕන අපි පෙර වර්ෂයේ මේ ඉඩමේ ප්‍රත්‍යාගණන අලාභය තිබුණේ 1000යිනේ. ඒ කියන්නේ මේකයි ළමයි දෙන්නෙක්නේ. ඒ කියන්නේ එක සමාන උත්තර දෙකක් නෙමෙයිනේ. පෙර අවුරුද්දේ අලාභයක් මේ අවුරුද්දේ ලාභයක්. එතකොට අපි කරන්නේ පෙර අවුරුද්දේ අලාභයට මේ අවුරුද්දේ ලාභය හිලව් කරනවා. මෙහෙම අසමානතාවයක් ආවහම හැමතිස්සෙම කරන්නේ මොකද්ද? අපි කරන්නේ හිලව් කරනවා. අදාළ අසමානතාවයට ඒ දෙක එකිනෙකට හිලව් කරනවා. එහෙනම් මෙතනදී අපි හිලව් කිරීමක් කරනවා. හිලව් කිරීම කරන්නේ මොකේටද? පෙර අවුරුද්දේ අලාභයට මේ අවුරුද්දේ ලාභය හිලව් කරනවා. එතකොට එහෙම හිලව් කරද්දී අපි හිලව් කළ යුතු ස්ථානය අඳුන ගන්න ඕන. හිලව් කළ යුතු ස්ථානය. ඔයා ඉස්සල්ලා මොකද්ද බලන්නේ මෙහෙම මේ ගානකදී ඇවිල්ලා තියෙන්නේ පෙර අවුරුද්දේ අලාභ මේ පෙර අවුරුද්දේකයි මේ අවුරුද්දේකයි අසමානද කියලා බලනවා. අසමාන නම් හිලව් කරන්න ඕන කියලා ඔයාගේ ඔළුව ඊළඟට ඔයාගේ මනස ඔයාගේ හිත කියන්න ඕන. ඊළඟට මොකද්ද කරන්නේ? හිලව් කරන්න. හිලව් කරනවා නම් ඊළඟට ඔයා මොකද්ද ඔයාගේ හිතින් අහන්නේ? කොතනද හිලව් කරන්නේ? ස්ථානය. ස්ථානය තීරණය කරන්නේ කොහොමද ළමයි? පෙර අවුරුද්දේ පෙර වසරේ අදාළ ප්‍රතිඵලය දාපු තැන. අදාළ ප්‍රතිඵලය වාර්තා කළ තැන තමා හිලව් කරන්නේ. හරි. දැන් ඔයා මෙන්න මේ දේවල් ටික අඳුන ගන්න. ඔන්න දැන් අපේ පියවර මොකද්ද? පෙර අවුරුද්දේ රිසල්ට් එකයි මේ අවුරුද්දේ රිසල්ට් එකයි ළමයි එකිනෙකට අසමානයි. එකිනෙකට අසමාන නම් මොකද කරන්නේ? ඊළඟ පියවර හිලව් කරන්න ඕන. හිලව් කරනවා නම් හිලව් කළ යුතු ස්ථානය කොහොමද තීරණය කරන්නේ? ස්ථානය තීරණය වෙන්නේ පෙර වසරේ අදාළ ප්‍රතිඵලය වාර්තා කරපු තැන. දැන් මේ ගානේ හැටියට පෙර වසරේ ප්‍රතිඵලය මොකද්ද? ප්‍රත්‍යාගණන අලාභයක්. ප්‍රත්‍යාගණන අලාභය ළමයි 1000යිනේ. ඔය ප්‍රත්‍යාගණන අලාභය පෙර වසරේ අපි දැම්මේ කොතනද? පෙර වසරේ අලාභයක් අපි දැම්මේ පෙර වසරේ හදපු ආදායම් ප්‍රකාශයේ වෙනත් වියදම් වලනේ. ඔයාලට මතක ඇති ප්‍රථම වද ප්‍රත්‍යාගණනයේදී ප්‍රත්‍යාගණන අලාභයක් ලැබුවම අපි දැම්මේ වෙනත් වියදම් වල. එහෙනම් ළමයි පෙර වර්ෂයේ ප්‍රත්‍යාගණන අලාභය දැම්මේ අපි වෙනත් වියදම් වල ප්‍රත්‍යාගණන අලාභ. එහෙනම් ওই 1000 මේ මම ඔයාලට මේ පෙන්නන්නේ පෙර වර්ෂයේ ආදායම් ප්‍රකාශය. ඔන්න ඔය විදිහට තමයි ලියුනේ. හරි. දැන් අපිට පෙර වර්ෂයේ ආදායම් ප්‍රකාශය අවශ්‍ය නැහැ. අපි හදන්නේ මේ වර්ෂයේ ප්‍රවර්තන වර්ෂයේ ආදායම් ප්‍රකාශය. එතකොට ප්‍රවර්තන වර්ෂයේ ආදායම් ප්‍රකාශය හදද්දී අර උත්තර දෙක අසමාන නම් අපි හිලව් කරන්න ඕනේ. හිලව් කළ යුතු ස්ථානය මොකද්ද? පෙර වර්ෂයේ අදාළ ප්‍රතිඵලය දාපු තැන. පෙර වර්ෂයේ අදාළ ප්‍රතිඵලය දැම්මේ වෙනත් වියදම් වල. එහෙනම් අපි මේ අවුරුද්දේ ආදායම් ප්‍රකාශ වල හිලව් කරන්නේත් කොතනද? වෙනත් වියදම් වල. එහෙනම් මේ අවුරුද්දේ ආදායම් ප්‍රකාශයේ වෙනත් වියදම් වල අපි ඔය පෙර අවුරුද්දේ අලාභයට මේ අවුරුද්දේ ලාභය හිලව් කරනවා. අපි මෙතන ලියනවා ප්‍රත්‍යාගණන අලාභ හිලව් කිරීම කියලා ලිව්වා. එතකොට ළමයි මට හිලව් කරන්න පුළුවන් කීයක්ද? ගිය අවුරුද්දේ අලාභය පියවන්න මේ අවුරුද්දේ ලාභය මට කීයක් හිලව් කරන්න පුළුවන්ද? මල් ළඟ තියෙනවා 1200ක ලාභයක්. පෙර අවුරුද්දේ අලාභය 1000යි. ඒ කියන්නේ ළමයි මට 1000ම ගිය අවුරුද්දේ අලාභය වුණු 1000ම හිලව් කරන්න පුළුවන්නේ. එහෙනම් 1000 මොකද කරන්නේ? වෙනත් වියදම් වලින් මම අඩු කරනවා. පෙර අවුරුද්දේ ඔය අලාභය අපි දැම්මේ වෙනත් වියදම් වලට එකතු කෙරුවා. මේ අවුරුද්දේ ඒ අලාභය වෙනත් වියදම් වලින් සම්පූර්ණයෙන්ම අඩු කරන්න පුළුවන්. එහෙනම් මම සම්පූර්ණයෙන්ම අඩු කරලා දානවා. හරි. දැන් එතකොට ළමයි
මේ අවුරුද්දේ ලාභය 1200යි පෙර අවුරුද්දේ අලාභය 1000 මේ අවුරුද්දේ ලාභයෙන් හිලව් කෙරුවම මේ අවුරුද්දේ ලාභයෙන් තව දුරටත් ඉතුරු වෙනවා රුපියල් 200ක්. මෙන්න මේ රුපියල් 200ක ඉතිරිය ළමයි ඔයා හදන ආදායම් ප්‍රකාශයේ වෙනත් විස්තීර්ණ ආදායම් යටතේ දැන් ඉතුරු වෙන මේ ප්‍රත්‍යාගන සංචිතය පෙන්වන්න ඕන. ප්‍රත්‍යාගනන ලාභ කියලා මෙන්න මේ 200 තමා පෙන්වන්න ඕන. එහෙම නැතු 1200ම නෙමෙයි. හිලව් කරලා පෙර අවුරුද්දේ ලාභයට මේ අවුරුද්දේ ලාභය හිලව් කරලා ඉතිරි වෙනවා නම් ගාණක් ඒක වෙනත් විස්තීර්ණ ආදාය පෙන්වන්න මේ ආදායම යටතේ පෙන්වන්න ඕන. මෙන්න මේ වෙනත් විස්තීර්ණ ආදායම යටතේ දාන අගේ ඒ විදිහටම දැන් මම මේක ධන විදිහටම දැම්මේ. ඒ විදිහටම ළමයි හිමිකම් වෙනස් වීම ප්‍රකාශයේ ඔයා ප්‍රත්‍යාගන්න සංචිත යටතේ දාන්න ඕන ඒ 200. මෙතන ලියන්නේ ළමයි විස්තරයට මුළු විස්තීර්ණ ආදායම කියලා. මුළු විස්තීර්ණ ආදායම කියලායි ලියන්නේ. හරි. ඔන්න ඕක දැන් ඔයා ඉස්සල්ලාම ලියා ගන්න ඕන. මම තාම දිත්ත සටහන් ටික ඔයාලට කිව්වේ නැහැ. මුලින්ම ලියන්නකෝ ආයක ලිව්වනේ. ලැබීම මූල්‍ය ප්‍රකාශන වල දක්වන ආකාරය කියලා මෙහෙම ලියන්නකෝ මම මේ කියන දේ. මූල්‍ය ප්‍රකාශන වල දක්වන ආකාරය. ලියන්න පෙර වසරේ අලාභය අලාභයෙන් නෑ ඒක එහෙම නෙමෙයි මෙහෙම ලියාගන්න. මේ වසරේ ලාභයෙන් පෙර වසරේ අලාභය හිලව් කළ හැකි ප්‍රමාණය දක්වා හිලව් කරන්න මෙහිදී හිලව් කළ යුතු ස්ථානය අප හඳුනාගත යුතුය. හිලව් කළ යුතු ස්ථානය අප හඳුනාගත යුතුය. එම ස්ථානය වන්නේ පෙර වර්ෂයේ ලැබී ඇති ප්‍රතිඵලය වාර්තා වී ඇති ස්ථානයයි. මෙම අවස්ථාවට අනුව නම් පෙර වසරේ අලාභය
පෙර වර්ෂයේ ආදායම් ප්‍රකාශයේ පෙර වර්ෂයේ ආදායම් ප්‍රකාශයේ පෙර වර්ෂයේ ආදායම් ප්‍රකාශයේ වාර්තා වී ඇත්තේ වෙනත් වියදම් යටතේය. වාර්තා වී ඇත්තේ වෙනත් වියදම් යටතේය. වාර්තා වී ඇත්තේ වෙනත් වියදම් යටතේය. එම නිසා මේ වර්ෂයේ ආදායම් ප්‍රකාශයේ එය හිලව් කළ යුත්තේ එම නිසා මේ වර්ෂයේ ආදායම් ප්‍රකාශයේ ලාභයට අලාභය හිලව් කළ යුත්තේ. එම නිසා මේ වසරේ ආදායම් ප්‍රකාශයේ ලාභයට අලාභය හිලව් කළ යුත්තේ ලාභයට අලාභය හිලව් කළ යුත්තේ වෙනත් වියදම් යටතේය. වෙනත් වියදම් යටතේය. ඒ යටතේ හිලව් කළ හැකි සම්පූර්ණ ප්‍රමාණයම වෙනත් වියදම් වලින් අඩු කරන්න ඊට පස්සේ ලියන්න හිලව් කිරීමෙන් මේ වසරේ ලාභයෙන් ඉතිරි ප්‍රමාණයක් වේ නම් එය ආදායම් ප්‍රකාශයේ වෙනත් විස්තීර්ණ ආදායම් යටතේ පෙන්වන්න. ආදායම් ප්‍රකාශයේ වෙනත් විස්තීර්ණ ආදායම් යටතේ පෙන්වන්න. එම ප්‍රමාණයම හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයේ ප්‍රත්‍යාගණන සංචිත යටතේ පෙන්වන්න. හරි. දැන් ඔයා ඔතන ඔය තුන්වෙනි තීරුවේම උදාහරණ කියලා මෙන්න මේ මම ලියලා තියෙන උදාහරණය ළමයි ලියාගන්න. පෙර වසරේ ඉඩම් ප්‍රත්‍යාගරණ ලාභයේ 1000කි. මේ වසරේදී ඉඩම ප්‍රත්‍යාගරණ පෙර වසරේ ඉඩම් ප්‍රත්‍යාගරණ ලාභයේ 1000කි. එම ඉඩමම මේ වසරේ එහෙම ලියාගන්නකො මං කියන්නේ. පෙර වසරේ ඉඩම් ප්‍රත්‍යාගරණ ලාභය 1000කි. මේ උදාහරණයක් කියන්නේ. පෙර වසරේ ඉඩම් ප්‍රත්‍යාගරණ අලාභය 1000කි.
එම ඉඩමම මේ වර්ෂයේදීද ප්‍රත්‍යාගණනය කර ඇති අතර එම ඉඩමම මේ වර්ෂයේදී ප්‍රත්‍යාගණනය කර ඇති අතර මේ වර්ෂයේදී ප්‍රත්‍යාගණනය කර ඇති අතර එහිදී එහිදී 1200ක ප්‍රත්‍යාගණන ලාභයක් වාර්තා වී ඇත. ප්‍රත්‍යාගණන ලාභයක් වාර්තා වී ඇත. හරි. දැන් ඔයා මේ මං රූල් කරලා තියෙන ආදායම් ප්‍රකාශයයි ඊළඟට හිමිකම් වෙනස් වීම ප්‍රකාශයයි රූල් කරගන්න. අර පෙර වර්ෂයේ ආදායම් ප්‍රකාශය නම් අවශ්‍ය නැහැ. ඔයාට ඒක ඕන කියලා හිතෙනවා නම් ඉතින් දාගත්තත් කමක් නැහැ. මේ අවස්ථාවටම ඊළඟ උදාහරණය. ඔයා ඔය ලියපු ඡේදය ඔය විදිහටම ලියාගන්න ඉඩම් ප්‍රත්‍යාගන්න අලාභය 1000කි කියලා ලියාගන්න. ඒ 1000 ලියද්දි මෙතන වරහන් කරන්න එපා මේවට. ඒක පෙන්වන්න ඕන හින්දා තමයි කලින් වරහන් කෙරුවේ. 1000කි කියලා ලියාගන්න අලාභය. ඊට පස්සේ අර ඡේදය එතනින් එහාට සම්පූර්ණ අර විදිහටම කරගෙන යන්න. ළමයි වටිනාකම විතරක් මෙතන වෙනස් කරන්න 1200ක් නෙමේ මෙතන දාගන්න 800ක් කියලා. නෑ සෝරි අපි 700ක් කරමු. මෙතන දාගන්න 700ක්. ඔයාගේ කලින් ලියාගත්තු උදාහරණෙම වෙනස් කරන්නේ ළමයි වටිනාකම් ටික විතරයි. ඒක මතක තියාගන්න. එතකොට පෙර වර්ෂයේ ප්‍රත්‍යාගන්න ලාභය 1000යි. මේ වසරේදී ඉඩම ප්‍රත්‍යාගණනය කරලා ප්‍රත්‍යාගන්න ලාභයක් වෙනවා. ඒ වටිනාකම 700යි. හරි. දැන් අපි ඔයා ඉස්සල්ලාම ඔක ලියාගන්න කලින් මේක හදන විදිය බලා ගන්නකො. ඔයා ඉස්සල්ලාම අඳුර ගන්නවා මොකද්ද? පෙර වර්ෂයේ ඇවිල්ලා තියෙන්නේ ප්‍රත්‍යාගන්න අලාභයක් මේ අවුරුද්දේ ලාභයක්. ඒ කියන්නේ ළමයි ධන ඍණ වගේ උත්තර දෙකක් තියෙන්නේ. අසමාන උත්තර දෙකක්. අසමාන නම් අපි මොකේටද යන්න ඕන? හිලව් කිරීමට යන්න ඕන. එතකොට අපි හිලව් කිරීමට යනවා නම් හිලව් කළ යුතු ස්ථානය මොකද වෙන්න ඕන? හිලව් කළ යුතු ස්ථානය අපි අඳුන ගන්න ඕන. එතකොට මේ ගාණේ අනුව හිලව් කළ යුත්තේ කොතනද? හිලව් කළ යුත්තේ පෙර වර්ෂයේ අදාළ ප්‍රතිඵලයේ තිබුණු තැන. දාපු තැන. පෙර වර්ෂයේ අදාළ ප්‍රතිඵලය කියන්නේ ප්‍රත්‍යාගන ඌනතාවය. එහෙම නැත්නම් අලාභය. පෙර වර්ෂයේ ප්‍රත්‍යාගන අලාභය අපි දැන් මේ වෙනත් වියදම් වල ඒ පෙර අවුරුද්දේ ආදායම් ප්‍රකාශයේ. එහෙනම් මේ අවුරුද්දේදී ලාභයට අලාභයේ හිලව් කරද්දී ළමයි හිලව් කළ යුතු වන්නේ පෙර වර්ෂයේ වෙනත් වියදම් මේ ආදායම් ප්‍රකාශයේ වෙනත් වියදම් වල නම් දැන් මේ අවුරුද්දේ ආදායම් ප්‍රකාශයේ වෙනත් වියදම් වලම තමයි හිලව් කරන්නත් එන්නේ. එහෙනම් ප්‍රත්‍යාගන ලාභ හිලව් කිරීම කියලා ලියනවා. මේ අවුරුද්දේ ආදායම් ප්‍රකාශයේ අපි හිලව් කරනවා. පෙර අවුරුද්දේ 1000ක ලාභයක් තියෙන, මේ අවුරුද්දේ 700ක ලාභයක් තියෙන. පෙර අවුරුද්දේ අලාභයට මේ අවුරුද්දේ ලාභය අපි හිලව් කරනවා. හිලව් කරද්දී හිලව් කරන්න පුළුවන් උපරිම වටිනාකම කීයද? පෙර අවුරුද්දේ 1000ක අලාභයක්, මේ අවුරුද්දේ 700ක අලාභයක්. එතකොට ළමයි අපිට හිලව් කරන්න පුළුවන් උපරිම ගාණත් 700යි. හේතුව අපි ලැබලා තියෙන ළමයි 700ක ලාභයක්. එහෙනම් 700ෙන්ම පෙර අවුරුද්දේ අලාභය අපි හිලව් කරලා දානවා. ඒ හිලව් කරලා දාන්නේ මේ වෙනත් වියදම් කියන තැන.
700යි වෙනත් වියදම් වලින් අඩු කරන්න ඕන හින්දා වරහන් දානවා. කලින් අවුරුද්දේ මේ අලාභය වෙනත් වියදම් වලට එකතු කෙරුවා. මේ අවුරුද්දේ හිලව් කරද්දී ඒක වෙනත් වියදම් වලින් අයින් කරනවා, අඩු කරනවා. එතකොට ළමයි පෙර අවුරුද්දේ අලාභයට මේ අවුරුද්දේ ලාභය 700 හිලව් කෙරුවහම මේ අවුරුද්දේ ලාභයෙන් තවදුරටත් කීයක්වත් ඉතුරු වෙනවද? ඉතුරු වෙන්නේ නැහැ. එහෙනම් ඉතුරු වෙන්නේ නැත්නම් ඒක වෙනත් විස්තීර්ණ ආදායම් වලට යනවද? යන්නේ නැහැ. වෙනත් විස්තීර්ණ ආදායම් වලට ගියේ නැත්නම් හිමිකම් වෙනස් වීම ප්‍රකාශයට යනවද? එන්නේ නැහැ. එහෙනම් බලන්න එතනදී උණු එක. එතනදී උනේ ළමයි පෙර අවුරුද්දේ අලාභය වැඩි, මේ අවුරුද්දේ ලාභය ප්‍රත්‍යාගන ලාභය අඩුයි. එතනදී අවසානට උණු ප්‍රතිඵලය තමයි වෙනත් වියදම් වලින් සම්පූර්ණ ලාභයම අයින් වෙලා ගියා. එතකොට මේ අවුරුද්දේ කීයක්වත් ඉතුරු වෙන්නේ නැහැ ලාභය. ඉතුරු වෙන්නේ නැහැ කියන්නේ වෙනත් විස්තීර්ණ දම් වලට යන්නෙත් නැහැ, හිමිකම් වෙනස් වීම ප්‍රකාශයට යන්නේ නැහැ. හරි. අර විදිහට ඉලක්කම් ටික වෙනස් විතරක් වෙනස් කරගෙන ආදායම් ප්‍රකාශ උද්දෘතයි, හිමිකම් වෙනස් වීම ප්‍රකාශ උද්දෘතයි ටික ඔයා රූල් කරගන්න ඉක්මනට. තව අපිට එතකොට එක අවස්ථාවක් ඉතුරු වෙලා තියෙනවා. 6 වෙනි අවස්ථාව. 6 වෙනි අවස්ථාව කිව්වොත් පෙර වසරේ ප්‍රත්‍යාගන්න ලාභයක් ලබා ඇති වත්කමක් මේ වසරේදී ප්‍රත්‍යාගරණය කරන ලද අතර නැත්නම් කළ අතර එහිදී ප්‍රත්‍යාගණන අලාභයක් ලැබීම හරි. කලින් අවස්ථාවේ මට දිත්ත සටහන් කියන්න බැරි වුණා. ඒක මම කියන්න ළමයි මේක මේ ඉවරුණාට පස්සේ ඔයා මට මතක් කරන්න මට ඒක අමතක වුණා. හරි. දැන් ළමයි මෙතනදිත් මොකද වෙන්නේ? මෙතනදිත් වෙන්නේ පෙර වර්ෂයේදී ප්‍රත්‍යාගණන ලාභයක් නේ. පෙර වර්ෂයේදී ප්‍රත්‍යාගණන ලාභයක් ලැබෙනවා. මේ අවුරුද්දේ ප්‍රත්‍යාගණන අලාභයක් හම්බ වෙනවා. අපි උදාහරණයක් ගමු. ඉඩම පෙර වර්ෂයේ ප්‍රත්‍යාගරණය කරනවා. ඉඩම පෙර වර්ෂයේ ප්‍රත්‍යාගරණයේදී ප්‍රත්‍යාගරණ ලාභයක් ලබනවා. අපි හිතමු එතන 1000ක ලාභයක් ඇවිල්ලා තියෙනවා. ඒ ඉඩමම මේ වසරේදී ප්‍රත්‍යාගරණය කරනවා. ඒ ප්‍රත්‍යාගරණයේදී ප්‍රත්‍යාගණන අපිට එන්නේ ළමයි අලාභයක්. වටිනාකම 1800යි කියලා හිතන්නකෝ. එතකොට ළමයි ගාණ මොකද්ද? පෙර වර්ෂයේදී ප්‍රත්‍යාගරණයක් කරලා තියෙනවා. ඒ ප්‍රත්‍යාගරණයේදී ප්‍රත්‍යාගරණ ලාභයක් එනවා 1000යි. ඒ ඉඩමම මේ වර්ෂයේ ප්‍රත්‍යාගරණය කරනවා. එතකොට එනවා අලාභය 1800යි. දැන් බලන්න රිසල්ට් එක පෙර අවුරුද්දේ රිසල්ට් එකයි මේ අවුරුද්දේ රිසල්ට් එකයි එකිනෙකට අසමානයි. එකිනෙකට අසමාන නම් අපේ ඊළඟ පියවර මොකක්ද? අපි දැනගන්න ඕන හිලව් කිරීමකට යන්න ඕන. හිලව් කිරීමකට යනවා නම් ස්ථානය කොහොමද අපි හොයාගන්නේ? ස්ථානය හිලව් කරන ස්ථානය හොයාගන්නේ පෙර අවුරුද්දේ අදාළ දේ දාපු තැන. පෙර අවුරුද්දේ අදාළ දේ කියන්නේ ළමයි පෙර අවුරුද්දේ ලාභයක් ඇවිල්ලා තියෙන ප්‍රත්‍යාගරණයේදී පෙර අවුරුද්දේ ප්‍රත්‍යාගරණ ලාභය අපි දැම්මේ ළමයි පෙර අවුරුද්දේ හදපු ආදායම් ප්‍රකාශයේ කොතනද? වෙනත් විස්තීර්ණ ආදායම් වල. ඔයාලට මතකද ප්‍රථම වර්ෂ ප්‍රත්‍යාගරණයේදී ලාභයක් ලැබුණා අපි දැන් වෙනත් විස්තීර්ණ ආදායම් වල. ඔය 1000 ඔය විදිහට තමයි දාලා තියෙන්නේ ප්‍රත්‍යාගරණ සංචිත කියලා. හරි. දැන් අපි දැන් හිලව් කිරීමකට යන්න ඕන කියලා දැනගත්තා. හිලව් කරන ස්ථානයක් දැන් අඳුනගත්තා. එහෙනම් හිලව් කරන්න ඕන කොහෙද? අපි හදන මේ අවුරුද්දේ හදන ආදායම් ප්‍රකාශයේ වෙනත් විස්තීර්ණ ආදායම් වල. එහෙනම් අපි හිලව් කිරීම කරනවා. ඉස්සලාම හිලව් කිරීම තමයි කරන්න වෙන මොනවා කරන්නත් කලින්. ප්‍රත්‍යාගණන ලාභ නැත්නම් ප්‍රත්‍යාගණන හිලව් කිරීම.
කියලා ලියමුකෝ. ප්‍රත්‍යාගන්න අලාභ හිලව් කිරීම. අලාභ හිලව් කිරීම කියලා ලිව්වා. දැන් ළමයි අපි හිලව් කරද්දි හිලව් කරන්න පුළුවන් වටිනාකම ගැනත් ඊළඟට අපි බලන්න ඕන. අපිට කොච්චරක් හිලව් කරන්න පුළුවන්ද? මේ අවුරුද්දේ අලාභය 1800යි. මේ අවුරුද්දේ මට වුණු අලාභය 1800යි. පෙර අවුරුද්දේ වුණු ලාභය 1000යි. එතකොට ළමයි පෙර අවුරුද්දේ ලාභයෙන් මේ අවුරුද්දේ අලාභය මට හිලව් කරන්න පුළුවන් උපරිමයම 1000මයි. මොකද ලාභය 1000මයිනේ. එහෙනම් සම්පූර්ණ 1000ම මම හිලව් කරනවා. හිලව් කරනවා කියන්නේ අඩු කරනවා. ප්‍රත්‍යාගරණ අලාභ හිලව් කිරීම කියලා වෙනත් ස්ථීර්ණ ආදායම් කියන ස්ථානයේ අපි 1000 අඩු කරනවා. එතකොට ළමයි එහෙම හිලව් කරගත්තා වුණත් මේ අවුරුද්දේ ආපු අලාභයෙන් මට තව 800ක් ඉතුරු වෙනවනේ හිලව් කරගන්න බැරුව. අන්න ඒ බැරුව ඉතිරි වෙන කොටස වෙනත් වියදම් වල අපි දානවා ප්‍රත්‍යාගණන අලාභ කියලා. ඔන්න ඔය විදිහට 800ක් ධන විදිහට නැත්තම් වියදම් වලට එකතු කරනවා 800ක්. ඊට පස්සේ කොහොමත් මේ මෙන්න මේ දාන මේ වෙනත් ස්ථිරණ ආදායම් වල ළමයි මෙහෙම ලියවෙන එක අනිවාර්යයෙන්ම හිමිකම් වෙනස් වීම ප්‍රකාශයේ ප්‍රත්‍යාගන සංචිතවලත් ඒ විදිහටම ලියවෙන්න ඕන. මෙන්න මෙතනත් ඔය විදිහටම වරහන් ඇතුලේ 1000 ඒ විදිහටම ලියවෙන්න ඕන. වෙනත් ස්ථිර ආදායම් වලට වෙන්නේ මොකද්ද? ඒක ප්‍රත්‍යාගන සංචිතවල පෙන්වන්න ඕනේ ඒ විදිහටම. එහෙනම් ඔන්න මේ ගානේදී ළමයි උනේ මොකක්ද? උනේ ලාභයට අලාභයේ හිලව් වුණා. එතකොට ලාභය දැන් මේ පෙර අවුරුද්ද වෙනත් ස්ථීර්ණ ආදායම් වල එහෙනම් මේ අවුරුද්ද හිලව් වෙන්නේ වෙනත් ස්ථීර්ණ ආදායම් වල. එතකොට හිලව් වෙද්දී අපි පෙර අවුරුද්දේ ලාභය 1000යි මේ අවුරුද්දේ අලාභය 1800යි. එතකොට මේ අවුරුද්දේ අලාභයෙන් අපිට හිලව් කරගන්න වෙන්නේ උපරිම 1000යි. ඒ 1000 වෙනත් ස්ථීර්ණ ආදායම් වල අඩු කෙරුවා. එතකොට තව හිලව් කරගන්න බැරුව ඉතුරු වෙනවා අලාභයෙන් 800ක්. ඒක වෙනත් වියදම් වල දැම්මා. වෙනත් ස්ථිරණ ආදායම් වල වැටුණු අගය ඒ විදිහටම මුළු විස්තීර්ණ ආදායම නමින් ප්‍රත්‍යාගන සංචිතයට තේ ළමයි ලියවෙන්න ඕන. හරි. ඔන්න ඕක හදාගන්න දැන්. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මොකද මම දැන් මේ කරගෙන යනවා. ඔයාට ප්‍රශ්න තියෙන්නත් පුළුවන්, නොතියෙන්නත් පුළුවන්. තියෙන ප්‍රශ්න ටික අහන්න. හරි. දැන් උතර ලියා ගන්න ළමයි. දැන් උදාහරණෙල ඔයා මේක ලියාගත්ත ඇතිනේ. ඇත්තටම අපි විස්තර කරගත්තේ නැහැනේ. විස්තර කරන්න කලින් උදාහරණ ලියාගත්ත. දැන් විස්තර කරලා ලියා ගන්න මූලික ප්‍රකාශ වල දක්වන ආකාරය කියන කොටසේ මෙහෙම. පෙර වසරේ ප්‍රත්‍යාගණනයේදී ප්‍රත්‍යාගන්න ලාභයක් ලැබී ඇත. පෙර වසරේ ප්‍රත්‍යාගණනයේදී ප්‍රත්‍යාගන ලාභයක් ලැබී ඇත. මේ වසරේදී එම වත්කම සඳහාම අලාභයක් ලැබූ විට මේ වසරේදී එම වත්කම සඳහා ප්‍රත්‍යාගන අලාභයක් ලැබූ විට හිලව් කිරීම කළ යුතුය. හිලව් කිරීම කළ යුතුය. හිලව් කිරීම සිදු කළ යුතු ස්ථානය වන්නේ හිලව් කිරීම සිදු කළ යුතු ස්ථානය වන්නේ පෙර වර්ෂයේ හරි. එතකොට මේ උදාහරණයේදී ඊළඟ උදාහරණය අපි හදාගත්තේ අර විදිහටමයි අර ඡේදම ටික දැම්ම ලාභය 1000ක් කරගත්තා.
අලාභය 800ක් කරගත්තා. එතකොට ලාභයට අලාභයක් තියෙන්නේ ළමයි හිලව් කිරීම කරන්න ඕන. හිලව් කිරීම කළ යුතු ස්ථානය අඳුනගත්තා. ස්ථානයේ තමයි පෙර අවුරුද්දේ අදාළ දේ තිබුණු තැන පෙර අවුරුද්දේ අදාළ දේ කියන්නේ අලාභය, ලාභය. ලාභෙ තිබ්බේ වෙනත් විස්තීර්ණ ආදායම් වල. එහෙනම් හිලව් කරන්න ඕන වෙනත් විස්තීර්ණ ආදායම් වල. ඊළඟට හිලව් කළ යුතු ප්‍රමාණය තීරණය කරනවා. මේ අවුරුද්දේ අලාභය 800යි 800ම හිලව් කරන්න පුළුවන් නම් පෙර අවුරුද්දේ ලාභයෙන් හිලව් කරනවා. පුළුවන්නේ. එහෙනම් 800ම හිලව් කරනවා. එතකොට 800ම හිලව් කෙරුවට පස්සේ මේ අවුරුද්දේ අලාභයෙන් කීයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඉතුරු වෙන්නේ නැත්නම් වෙනත් වියදම් වලට කීයක්වත් යන්නේ නැහැ. ඊළඟට වෙනත් විස්තීර්ණ ආදායම් වල වැටුණු එක ඒ විදිහටම හිමිකම් වෙනස් වීම ප්‍රකාශයටත් අපි ගෙනල්ලා දානවා. ඔන්න ඕක තමයි අපි කරන්නේ. ඔය උදාහරණය ඔයා ලියාගෙන ආදායම් ප්‍රකාශය හිමිකම් වෙනස් වීම ප්‍රකාශයයි උද්දෘත රූල් කරගන්න. හරි ඊළඟට මට මග ඇරුණානේ දිත්ත සටහන් ටික දෙන්න. ඔය පස්වෙනි අවස්ථාවට 6 වෙනි අවස්ථාවටයි මම මුලින්ම මේ දැන් කරපු 6 වෙනි අවස්ථාවට දිත්ත සටහන් ටික දෙනවා. දිත්ත සටහන තමා ළමයි දැන් මෙහෙම හිතන්න පුළුවන්. අපි 6 වෙනි අවස්ථාවේ මේ අවුරුද්දේ ප්‍රත්‍යාගන අලාභයක්නේ. ප්‍රත්‍යාගන අලාභයක් ආවොත් ළමයි කොහොමත් වත්කම් ගිණුම බැර. එතකොට මං ඉස්සලා මේක ලියන්නම් වත්කම් ගිණුම බැර අදාළ වටිනාකමෙන් හර වෙන්නේ ළමයි එකක් ලාභාලාභ ගිණුම හර වෙනවා අය හර වෙනවා ප්‍රත්‍යාගණන සංචිත ගිණුම ලාභාලාභ හර වෙනවා ප්‍රත්‍යාගණන සංචිත ගිණුම හර වෙනවා. මෙන්න ළමයි ඔය 6 වෙනි අවස්ථාවට අදාළ දිත්ත සටහන. ඊළඟට මම 5 වෙනි අවස්ථාවට අදාළ දිත්ත සටහන දුන්නොත් ඒ 5 වෙනි අවස්ථාවේදී ළමයි මේ අවුරුද්දේ ප්‍රත්‍යාගන ලාභයක් නේ ලබන්නේ. එතකොට දිත්ත සටහන වත්කම් ගිණුම හර ලාභාලාභ ගිණුම බැර ප්‍රත්‍යාගණන සංචිත ගිණුම හර බැර මම මේක ආපහු ඔයාට දිත්ත සටහන් ටික ඔය ලියාගත්තු රූප සටහන් වලට අනුව විස්තර කරන්නම් කොහොමද ඒක වෙන්නේ කියලා. දැනට ඕක ලියාගෙන අඩුමෝක පාඩම් කරලවත් තියන. පාඩම් කරන්න අවශ්‍ය නෑ මේක. මොකද මම මේ පාඩම් කරලා නෙමෙයි කියන්නේ. ඔය දාන විදිහට අනුව තමයි මම ඔය බලලා කියන්නේ. කමක් නැහැ ඔයාට එහෙම හිතා ගන්න අමාරුයි නම් පාඩම් කෙරුවත් ප්‍රශ්නයක් නැහැ. හරි. මේ ටික තමයි මම අද දවසට ඔයාට කරන අවසාන ටික. දැන් තියෙන්නේ අපිට තව ඉතුරු වෙලා තියෙන වත්කම් ප්‍රත්‍යාගන අවස්ථා 6 කතා කරුවා. ප්‍රත්‍යාගන ගානන් එකක්වත් අපි තාම හැදුවේ නැහැ. ඒ ටික හදන්න තියෙනවා. ඊළඟට තව LKS 16 සුන්බුන්නගේ වෙනස් වීම වගේ දේවල් තියෙනවා. ඒ ටික කතා කරන්න තියෙනවා. එතකොට ඇත්තටම තව අපිට පැය 6ක විතර කොටසක් ඉතුරු වෙලා තියෙනවා පාස් පේපර්ස් එක්ක. එහෙනම් ළමයි අපි අදට නවත්තමු. මේක අනිවාර්යෙන් මම මේ රෙකෝඩ් එක දැම්මට පස්සේ අනිවාර්යෙන්ම මේ කොටස නම් බැලිය යුතුමයි ඔයාලා. දැන් නිදිමතේ ඇති ගොඩක් දෙනෙක්. ඒ හින්දා අනිවාර්යෙන්ම බලන්න. නිදිමතේ ඉන්න අය මේක අනිවාර්යෙන්ම හෙට බලන්න වීඩියෝ එක. හරි. එහෙනම් ළමයි අපි අදට නවත්තමු.